මොනවා කළා හරි දාඩිය මහතිය හරි හම්බ කළා මොන විදිහ හරි උපක්‍රම කීලියම දැහැමින් හරි හම්බ කරලා. අනික් අයගේ නැතිකම් පියවනවා වගේ නම් පුළුවන් තරම් දාන දෙන්න පටන් ගන්නවා. මෙන්න දාන පාරමිතාව ආරම්භ වෙනවා. කාගෙන් අතහරින් දාන පාරමිතාවක් ලියාගෙන පළවෙනි එකේ දාන පාරමිතාවයි දැන් ඒකෙන් මම පටන් ගන්නවා කියලා යන ගමනකින් නෙවෙයි ගියේ. තමන්ම දකින්න ඔන්න ඔය ආකාරයෙන් මේ වගේට යනකොට ලෝකයාගේ පිරිසක් නෙවෙයි ලෝකයා ඉල්ලන පළවෙනි එක. හැබැයි කාගෙන්වත් අහගත්තේ නැති නිසා මේකේ ඊළඟ ප්‍රතිඵලයේ තමන්ම හොයලා බලනකන් දකින්න. ඉතින් කනවා බොනවා මිනිස්සු බොහොම සන්තෝෂ වෙනවා. සන්තෝෂෙලා ඉතින් මොකද කරන්නේ? මහා දානපති උත්තමයන් වහන්සේ දෙවියෙක් වාගේ අපිට මෙහෙම උදව් කළා උපකාර කළා. තමන්ගේ ක්‍රමයේ වැය කළා අපිට කරලා දුන්නා. කොච්චර හොඳ ඔබතුමාගේ ඉතින් ගරු සත්කාර කරනවා කෙලවරක් නෑ ඔවා කර කර ඉන්නේ. මේ මිනිස්සු දැන් දැනසෙනවනේ. හරි ගියාද යන්නේ? ආන්ගේ පනාදීනා මම කන්න කොට දුන්නේ. යන්න ඕනේ පොඩක් අහලා බලන්න. උන්වහන්සේ විහිලා බලනවා. දැන් මම උඹට උදව් කළාද? අපෝයි මට මතකයි. මට ඒ කාලේ කන්න නැතුව ඉන්නකොට කන්න බොන්න දුන්නා. ඉන්න දෙනා හදලා දුන්නා. ඔක්කොම කරලා දුන්නේ ඔබතුමානේ. දැන් ඉතින් මොකක්ද වෙන්නේ යන්නේ? මැරෙන්නේ ඊට බලන්නකො. බේර ගන්න බැරි. මරණයෙන් නම් මට බේර ගන්න බැහැ. මම මෙච්චර කල් දුන්නේ නැති දැන් ඉතින් උඹ මොකද කරගන්නේ? මොකද්ද උඹට වෙන්නේ? අනේ මං ගණන් ගත්තේ නැහැ ඉතින් කෑව බිව්වා තමයි ඉතින් ඔබතුමාට බින්දි සිද්ධ වෙන්නේ. එයාට බින්දි කකා ඉඳලා හිටන් මොකද කරන්නේ අන්තිමට? කාගේ දේශ මොහ වැඩ පිළිලක් කළා නම් මැරලා යන්නේ අපාගත වෙන්නේ. දැන් මේක දකින්නවා අර පොසතන් වහන්සේ. තමන්ගේ නුවණට ගෝචරිනවා මම ලෝකයාට යහපත සඳහා යමක් පින් කළා නම් යමක් කළා නම් ආ කියලා දුන්නා උන් කකා ඉඳලා මැරලා ගියා උන් දුගතියට යනවා. උන් කරගත්ත දෙයක්. මිසක් වෙන වැඩක් නෑ. ඕන් ආමිෂ. ඕන් ආමිෂ දාන්නේ වැඩක් නෑ කියලා දැනගත්තා දැන්. ගියා දෙනවා. කකා ඉඳලා මැරලා යනවා. බලගම හතර පාර. මම කරලා දුන්නේ මොකද යහපත? ජීවත් වෙලා හිටේවන් ඉදායි දෙන්න කියලා එල්ලුවා කියලා දුන්නා. දුන්නා මිසක් ආගත්තා මිසක් වෙන වැඩක් වෙලා නෑ. ඉතින් ඕකට මම මහන්සි වෙනවා තේරුමක් තියෙනවා. මේක නම් තේරුමක් නෑ. එහෙනම් මේ සත්‍යය ඇයි මේ මං කන බොන දේවල් වලින් පිළිසන්න මට වෙන්න බැරි වුනේ? ඇයි මේ සතා අපාගත වුනේ? මොනවාද මේකේ හේතුව? මොහු ලෝක සත්‍යයට වෛරය දුන්නා බය දුන්නා මොනවද? ප්‍රාණඝාත කරමින් සත්ත්ව හිංසා කරමින් අන්ත අවදාසාදාන කරමින් වෛර දුන්නා බය දුන්නා. මෙන්න අපාගත වෙන්නේ. මම මෙච්චර කල් කරපු උදව්ව ජීවත් වෙලා ඉන්නකන් අවුරුදු 25 30ක් 10ක් 15ක් ආදි කාලයකට උඩ කාලා බීලා ඉඳි විතරයි. හැබැයි ඔහු දැන් විදින දුක කවදා වෙන්නේ? ඔහු අපාදුක විඳිනවා හතර අපාදුක විඳිනවා කාලාන්තරය. දැන් නියම පිහිටක් නා වෙන්න නම් මේ කණ්ඩ මොන දෙන පිහිට නෙමෙයි. ඔය එහා පිහිටක් වෙන්න ඕනේ. එහෙනම් හතර අපාගත වීම බේරන්න යමක් කරලා දෙන්න පුළුවන් නම් අන්න ඒකට අවශ්‍ය කරන ක්‍රමය හොයන්න ඕනේ. මොකක්ද ඒකට ක්‍රමය? අන්න උන්වහන්සේට පේනවා. වෛර පහක් බය පහක් ලෝකයේ දෙන පුද්ගලයාට හතර අපායෙ හිමිනවා. කාණඝාතී හත් හිංසාව කරන, හොරවැර වංචා කරන, ඒ වගේම කාමීත්‍යාචාරයන්ගේ හැසිරෙන, බොරුවෙන් අනුන් හවට්ටන, ඒ වගේම දුරාචාර ආදී දුරාචාරය කරන, ලෝකයට මුලා වෙලා ලෝකාස්වාදයන් පතාගෙන ඉරිසන් වාගේ ජීවත් වෙමින් මත්පැන් කාලය ගත කරන මෙන්න මේ ගති ලක්ෂණ පහක දුස්චරිත පහක් මුල් කරගෙන හටගන්න දුස්චරිත සිටිවිලි ක්‍රියාවතන් හේතු කරගෙන ගොඩ නැගෙන්නා වූ සංඛාරී නිසා තමයි ලෝක සත්‍යය අපාගත වෙන්නේ. එහෙනම් මන්නේ මේ ලෝක සත්‍යයට මෙන්න මේවා වෛරයේ බය අනුන්ට දෙනකොට සිද්ධ වෙන්නේ මේක කියලා මේක ගැන කියලා දෙන්න ඕනේ. ඔය කාලාන්තරයක් යනකොට මහා පාලවෙන නුවණටයි උන්වහන්සේගේ අධ්‍යක්ීමේ ස්වයං ඥානයකින් ওই ටික උන්වහන්සේට වැඩිනේ බෝසතන් වහන්සේ. එතෙන් පටන් අර කණ්ඩ මොණ්ඩ දිදී දීපු දානි කරන එක පැත්තකින් කියලා. ඒකේ සීමාවටපත් වෙන්නේ නැතුව. මිනිසුන්ට කියලා දෙනවා මෙන්න මේ වෛර පහක් බය පහක් හටගන්නේ ඒව කරන්න යන්න එපා. ලෝකයට වෛර පහක් බය පහක් දෙනවා නම් උඹලට සිද්ධ වෙනවා හතර පහකට වෙන්නේ. මෙතන తాවකාලික ඉඳලා අවුරුදු ගණනක් කියලා වල මැරලා ගිහින් සීමාවෙන්නේ නැහැ නවතින්නේ නැහැ. ඔන්න ඔය දුකෙන් නිදහස් කරන්න මම දැන් උඹලට දැන් උපදේශයක් දෙනවා. මොකද්ද? මේ දවසේ ප්‍රාණඝාත කරන්න එපා, හොරමෑර වංචා කරන්න එපා. මේ දුරාචාර කියන්න එපා, බොරු කියන්න එපා. මේ ඔය ආදි වශයෙන් එකිනෙකට දෙන්නලා දෙනවා පංච දුස්චර්යයේ වැල කියන්නේ. දැන් මේකේ වැලකුණා මොකද වෙන්නේ? ඒ නිවිද දැන් ඒක අහලා ඇත්ත තමයි කියන්නේ. ඔබ වහන්සේ බොහොම හොඳ කෙනෙක්. අපිට මේක ආකාරයෙන් උදව් උපකාර කරනවා, අපිට ධර්මයෙන් අනුශාසනා කරනවා. වෛර නැතුව බය නැතුව ඉඳ අපිට කියා දෙනවා. දැන් අපි හරි සමගියෙන් ඉන්නේ. දැන් උන්වහන්සේට පේනවා කයින්ද වලා දැන් තමන්ගේ මාර්ගයේ හේතුව. දැන් මිනිස්සු සමගියෙන් ඉන්නවා. ඉතල කාලේ ගිහලා ගහමරා ගත්තා.
දැන් කාලා බින සමගිය සමාදානින් ඉන්න කවුරුත් හිංසා කරගන්නේ. එහෙම ටිකේ වෛර කරන්නේ, බය කරන්නේ. මෙහෙම කොච්චර හොඳ සමාජයක්ද. දැන් බලනවා අන්තිම ප්‍රතිපද. දැන් උන්වහන්සේ මේ පැත්තේ යනකොට උන්වහන්සේ නිකන් ඉන්නේ නැහැ. ඒ පැත්ත පුණ්‍ය ඉතියෙකුත් ඇවිල්ලා. උන්වහන්සේ කරපින් දහම්. උන්වහන්සේට පේන පටන් ගන්නවා නොඑක ආකාරයෙන් මේ ලෝක සත්‍යය මෙතනින් මැරලා හිනම් ගියේ කොහාටද මොකද වුනේ? අන්න ඒතර පේනවා සුගතියකට ගිහින්. දෙවිලෝ එක මනුස්ස ලෝකේ සුගතියක. කාම සුගතියක ඉපදිනවා. දැන් බලා ඉන්නවා එයත් මැරලා ගිහලා උපදිනවා එතන. ඉපදුනාට පස්සේ වෙනවා ඒ කාලේ මන් දුන්න උපදෙස් පිට මේ ඉන්නේ පිරිස. මම එනකම් බලාගෙන ඉඳලා ඉන්නේ. ඔව් මගේ නායකයා ඒතරම් නායකයා. නායකයාලා බලා ඉන්නකොට වෙනවා ලක්ෂ ගාණක් කෝටි ගාණක් කවුරුද ගිහිල්ලා හරි අර දේවතාවගේ කාලය ඉවර වෙලා. හරි වැඩක් නෙවෙයි. ඉවර නෑ සන්තෝෂය පූර්ණ කරන්න බෑ. දැන් මන් දුන්නේකින් මොකද කරගත්තේ? ඔබ කිව්ව විදිහට කටයුතු කළා අපි සුගතියට ආවා. හැබැයි දැන් ඒක කින ගෙවිලා. දැන් මැරෙන්නද ඉන්නේ. අනේ වන්දේ ආයෙ ඔකට මොකක් වෙයි. පල්ලවල පේනවා මැරලා ගිහලා ආයෙ සරයක් අර තිරසල්ලුවකට ආපහු වෙනවා. අවුරුදු ලක්ෂයක් ඉන්න හොඳට හදලා දුන්නත් වැඩක් නැහැ නේ ආයෙ තිරසල් වෙනවනේ. ආයෙ අපාගත වෙනවනේ. එහෙනම් මේක නම් පිළිසරණ මාර්ගය නෙමෙයි. එහෙනම් මොකද කරන්නේ? හොයන්න ඕනේ කොහොම හරි පිළිසරණ මාර්ගය. සුගතියට හේතු වෙන වෛර පහක් බය පහක් අත්හැරලා මේ විදිහට ජීවත් වෙලා සුචරිතව ජීවත් වෙලා හිටියා. මේකේ අන්තිම ප්‍රතිඵලය අවසාන වෙන එක. ඒ අවසානයේ පස්සේ ආයතරයක් ගොඩ නැගුවේ නැත්නම් ආයිත් අතරමඟ අනාතයි. එහෙනම් මේක හරි වගේ නෙමෙයි එහෙනම් වෙනම මොකක්ද තියෙන්නේ? අන්න උන්වහන්සේ විනා දස අකුසලයෙන් වෙන් වෙලා හිටන් දස කුසලිය වඩාගෙන. කටයුතු කරන බුද්ධිලයාට මේකෙන් අහකිලා ධානලාභී වෙන්න පුළුවන්. නිරෝධී චිත්ත සාන්තිය යුක්ත මහා සාන්තිය ජීවත් වෙන බ්‍රහ්මචාරී ගුණ ඇති. ලෞකික බ්‍රහ්මචාරී. ඒ ගුණ වැඩි වූ කෙනා මෙතනින් ගිහිල්ලා ඉඳන් උපදිනාම එයා උපදිනවා බබල. උන්වහන්සේත් වෙලා ඉඳන් උන්වහන්සේත් යනවා. ඒ ගිහි බලවත් එක ප්‍රධානයි. ඊයේ බබලෝට ගිය අනික් අය පේනවා. ඔබ වහන්සේ කිව්ව මාර්ගය අනුගමනය කරලා අපි ධ්‍යාන ලැබලා අපි මෙහාට ආවේ. ඔබ වහන්සේගේ පිළිසරණෙන් තමයි අපි මෙතෙන්ට ආවේ. ඔබ වහන්සේගේ මනහල ඔබ වහන්සේ කිව්ව විදිහට හරි ඉඳලා තමයි අපි අද මෙතෙන්ට ආවේ කියලා බ්‍රහ්මයේ වෙන්නේ. අවුරුදු කල්ප ගානක් ගිහිල්ලා මොකද වෙන්නේ බ්‍රහ්මයාගේ ආයුෂ කෙලවරට දකින්නවා. ඉවරයි නේද? දැන් ඉතින් මොනවද කරන්නේ? බ්‍රහ්මයේ කියලා උපදෙස් දුන්නා. ආයුෂ කියලා කෙලවර වෙනවා නම් බලපුවාම ආයි සතර පාපපත්තියේ ගෝචර නම් මම දුන්නේ එක හරි එක නෙමෙයි. මම ලෝක සත්‍යයට තා පිළිසරණ හොයාගෙන නැහැ. යම් තැනක උපදිනවද මරණයේ නියතයි. කොච්චර හොඳයි කියලා හිතියත් එතන ඉපදුනා නම් මරණයෙන් කෙලවර වෙනවා නම් කරගත්ත පුණ්‍ය කර්මයේ ගෙවිලා යනවා නම් ඒක හොඳයි කියන්නේ ගමනේ කරන්න බෑ. නේ ඉබඳු පැවැත්මක් කොහොමද හොඳයි කියන්නේ? කෝ පිළිසරණ කෝ සහන යම් තැනක ජරාව ජාතිය නැද්ද ජරාව නැද්ද ව්‍යාධිය මරණේ නැද්ද එතන ශෝක පරිදේව දුක් දුන්නත් එකක්වත් ඔතෙන්ට එනකොට අර කියන පාරමිතා දැනගෙන හිටියත් නැතත් ඔක්කොම පිළිලා ප්‍රඥා පාරමිතාව පිළිඳ දැන්න ඇවිත් අවුරු කල්ප ගාන ගිහිල්ලා හරි උන්වහන්සේ අධ්‍යක්ෂක සහිතව ගිය ගමනේ අන්තිම දැනක් කියනවා මොකක්ද යම් තැනක ජාතියක් නැද්ද එතනයි ජරා මරණ නැද්ද අධ්‍යක්ීමෙන්ම දකින්නවා යම් තැනක ජාතියක්ද ජරා මරණ විතර අධ්‍යකලා තියෙනවා. ජරා මරණ නැති ජාතියක් ලෝකෙ කොහෙවත් නැහැ. ජරා මරණ නැති නේ උපදින පිනක් ලෝකෙ කොහෙවත් නැහැ. කරන්න වෙලාවක් කොහෙවත් නැහැ. එහෙනම් මෙච්චර කාල සහනය හොයාගෙන ගිහින් තියෙන්නේ අවිද්‍යාව සහගත මාර්ගයක නේද? සහනය නැති පැත්තක සහනය හොයන එක තමයි මෙච්චර කාල කරලා තියෙන්නේ. දැන් වෙනස් වෙලා ප්‍රඥා පාරමිතා දුන් ප්‍රකාරය දකින්න. මොකද්ද ප්‍රකාරය? මේ ලෝකෙ කිසිම දෙයක අනාථත්වයේ මිසක් දෙවියෙක් වුණත් බ්‍රහ්මයෙක් වුණත් කවුරු වුණයි කිව්වා. ගෙවිලා වෙනසිලා යන කෙලවර වෙන දෙයක් නම් මරණයෙන් කෙලවර වෙන දෙයක් නෑ. ලෝක පරිදේව දුක් දුම්නස් උපායාසයන්ගේ සත්‍යය මිදිලා නෑ. සාහනීයටපත් වෙලා නෑ. සත්‍යයට නියම සාහනීය දෙන ලෝකෙ තුලින් බෑ. ලෝකේ යන්තනේ යාතියක් හටගත්තා නම් ජරාවට මරණයටපත් වෙනවා. ජරාවයි මරණයයි යම් තැනක නැද්ද? එතන දුකක් හට ගැනීමට මතු හටගන්න හේතුවක්. අන්න නිවන පිළිබඳ මූලාරම්භයේ ප්‍රඥා පාරමිතාවේදී උන්වහන්සේට පහළ වෙන හැටි. යම් තැනක ජරා මරණ නැද්ද? එතන සාන්තයි ප්‍රණීත. එතන කිව්වේ කොතන? ඒක පැවැත්ම ඇති ලෝකෙටයි තියෙන්න බෑ. ලෝකෙටයි දැනක් හිමිනොත් පැවැත්මක් හටගත්තා නම් ජරාවට මරණයටපත් වෙනවා.
පැවැත්ම යම් තැනක නැහැ. පැවැත්ම නැද්ද? එතන හැරෙන්නේ. එහෙනම් දැන් මට ප්‍රශ්නෙට පිළිතුර තියෙන්නේ පැවැත්ම නැති කරන්නේ කොහොමද? මෙන්න මෙතෙන්ට එනකොට උන්වහන්සේ ප්‍රඥා පාරමිතාවේ අග්‍රඵලයටපත් වෙලා. අග්‍රත්වයට ඇවිදින්න. අන්තිම මොහොතේ කිට්ටු කරලා. නියම සත්‍ය හොයාගන්න අවිද්‍යාව දුරු කරන නියම තැනටපත් වෙලා එක පැත්තක් ලෝකේ තියෙන පැත්ත දැකලා ඉවරයි. ලෝකයේ හේතුවක් දැක්කා. ලෝකයේ ආදීනවයක් දැක්කා. දැන් නිවනක් දැක්කා. ඒ જાති අන්තරක නැත්නම් එතන නිවන සැලසුණා. එතන කිව්වේ දැනක් නෙමෙයි. කොතන හරි යම් විදියක් නැත්නම් જાති අන්තරක නැත්නම් එතන ජරා මරණ. එහෙනම් දැන් මොකද කරන්න ඕනේ? දැන් අන්න නියම තැන හොයාගන්න දෙන්න ආව. මොකද ಜಾති යම් තැනක නැත්නම් ජරා මරණ විතරනේ. දැන් ප්‍රශ්නේ තියෙන්නේ මොකද? ප්‍රශ්නේ පිටුර හොයන්න ඕනේ මොකටද? ಜಾති යම් තැනක නැත්නම් ඊට ජරා මරණ නැත්නම්. ಜಾතිය නැති කොහොම මොන වෙලකින්ද? ಜಾතිය නැති කුමක් නිසාද? ಜಾතිය ඇත්තේ කුමකින්ද? යම් හේතුවක් නිසා ಜಾති හට ගන්නවා නම් ඒ හේතුව එතන නැත්නම් ಜಾති නෑ. මෙන්න උන්වහන්සේ ස්වයම්බු ඥානීය ප්‍රඥාවෙන් ධර්මය හොයාගත්තා. යම් තැනක ಜಾතියක්ද ජරා මරණයෙන් බේරෙන්න බෑ. අසහනයෙන් බේරෙන්න බෑ, දුකෙන් බේරෙන්න. යම් තැනක ಜಾති නැද්ද ජරා මරණය එතන නෑ. එතන අසහනයි දුක ඉවරයි. එහෙනම් දැන් ಜಾති ඇති තැන ජරා මරණ දිනනවා. ಜಾති නැති තැන ජරා මරණ නෑ. ಜಾති නැති තැනක් වුණා නම් ඒ තමයි මුක්තිය. දැන් ඒ මුක්තියටපත් වෙන්න ಜಾති නැති කරන මාර්ගය හොයන්න ඕනේ. අන්න උන්වහන්සේගේ ස්වයම්බු ඥානී පරිච්ඡේදෝපාදී හොයුවේ. උන්වහන්සේ මෙදින්දි දකින්න එක කියලා. මොකද්ද? ಜಾති නැති කරන මාර්ගය හොයාගන්න ಜಾති ඇති වෙන මාර්ගය හොයන්න ඕනේ. ඇයි ಜಾති ඇති වෙන්නේ? ඒක නෙහි. ඒ හේතුව නැති කරොත් ಜಾති නෑ. එන ජරා මරණ නැහැ මුක්තියද? කාගෙන්වත් අහගත්තේ නැහැ මේ පොඩ්ඩක්වත්. උන්වහන්සේ ස්වයං බුද්ධාණින් ওই ටික කල්පනා කරලා පරිඥා උපාදී උන්වහන්සේගේ ඥානෙට වැටුණා. මොකද ප්‍රඥා පාරමිතාව ඉහළට පිරීගෙන යන අවස්ථාව නිසා උන්වහන්සේට පේනවා දැන්. පරිඥා උපාදී අහගත්තේ නැහැ අබුදුරේන වහන්සේ නමක්. උන්වහන්සේට පේනවා ඔය ආකාරයෙන් ව්‍යාකරණය කරගන්න. මෙන්න මෙතෙන්ට ආවට පස්සේ උන්වහන්සේ දකිනවා හේතුවක් ඇතුවයි ඵලයක් හටගන්නේ. හේතුවක් නැත්නම් ඵලයක් හටගන්නේ. මෙන්න මේ න්‍යාය ධර්මයේ දකින්න. දැන් ಜಾති නිකන් හටගන්නේ හේතුවක් නිසායි හටගන්නේ. ಜಾති හටගන්නේ හේතුව හොයාගෙන ඒ හේතුව දුරු කරුවොත් එහෙම ಜಾතිය නැවති ඵලයේ ඉතරයි. ಜಾතිය නැවති ඵලයේ අම්තරක නැද්ද? ජරා මරණ ශෝක පරිදේව දුක් දුම්නස් ශෝක වීම නිසා. දැන් ඔක්කොම හොයාගෙන දැන් පොඩ්ඩයි තව හොයාගන්න තියෙන්නේ. ඇයි ಜಾති හටගන්නේ? කුමක් නිසාද? කාගෙන්වත් අහගත්තේ නැහැ උන්වහන්සේගේ අධ්‍යක්ෂ තුලින් බලන්න. ඒ දැන ಜಾති හටගත්තේ කුමක් නිසා? ඒ හොඳයි ප්‍රියයි මනාපයි කියලා බැඳුනහම අන්නේ ස්ථානේ උපාදාන කරනවා. මෙන්න මේ නිසා උට ඒ බවක් ඇති වෙනවා. අන්නේ භවපත්‍ය කරගෙනකොට ಜಾති හට ගන්න. මෙන්න ಜಾති හට ගන්න භව ඕනේ. මොන භවද? යම් තැනක උපාදානයෙන් චන්දරාගයෙන් බැඳෙන බවක් ඇති වුණා නම් ಜಾති හට ගැනීමේ මූල නිර්මාණය ඒකෙන් සිද්ධ වෙනවා. දැන් ಜಾති හට ගන්න නැත්නම් හොයාගත්තා නමුත් ප්‍රශ්නේ විසඳුනේ. මොකද? ඒ ಜಾතිය හටගන්නේ ඒ භව නිසා. එහෙනම් මේ ಜಾතිය නිර්මාණය කිරීමට යම්කිසි ශක්තියක් අවශ්‍යයි. අන්නේ ශක්තිය නිසායි ಜಾති හටගන්නේ. මොකද්ද මේ ශක්තිය? කුමක් නිසාද ඒක හටගන්නේ? තෙන චන්දරාගයෙන් බැඳුනහම උපාදාන කරපුහම ඒකෙන් තමයි මේ භව නිර්මාණය වෙන්නේ. එහෙනම් භවයට හේතුවක් අල්ලගත්තා. දැන් භවය නැති කරන්න බෑ ඒ හේතුව නැති කරන්න. මොකද්ද හේතුව? භවය උපාදානය නිසා හට ගන්නවා නම් උපාදානය නැති කරනකම් භවය නැති කරන්න බෑනේ. ඒකක ಜಾති නැති කරන්න බෑනේ. ආයි බලාගෙන යනවා. දැන් බොමැලට ගිහිල්ලා අන්තිම මොහොතේ ඉතින් අන්තිම මොහොතේ මහා ප්‍රඥා පහල කරන්න පරිත්‍යාගෝපාදී විග්‍රහ කරන්න ප්‍රඥා පාරමිතාවේ මල්පල ගැන්වෙන මොහොතේ යටි මහ බෝධිනාථයන් ඉඳගෙන උන්වහන්සේ මේ පරිත්‍යාගෝපාදී විනී කරන තැනට එනකන් ආවේ. අග්‍රඵලයේ උදින් දෙවි විදිහට. එකින් එක විග්‍රහ වෙලා ආවා. ඉන්නේ ඥානය මතුවෙනවා. කරුණු වැටෙන්න පටන් ගන්නවා. ගුරු පාරමී ගුණය නිසා ප්‍රඥාව මුහුකුරා යනවා. එන්නේ වැටෙන්න පටන් ගන්නවා.
උපාදානයේ හේවත් බැඳීම හටගැනීමක් නිසා. ඇලුන් නැත්නම් බැඳෙන්නේ. ඉතේල ඇලෙනවා ඒකෙන් බැඳෙනවා. ඒකනේ මේ ලෝකෙ වෙන්නේ. ඇලුම් කරන්න ගිහිල්ලා ඇලුම් කරගෙන ගිහිල්ලා නම් බැඳ ගන්න. බැඳුනාට පස්සේ බැඳෙනවා. එයා උපාදානයේ හේතුව තණ්හාව. ඊදෙන ඇලුම් කරන්න ගිහිල්ලා බැඳුනේ. ඇලුම් කලේ නැත්නම් බැඳීමක් හටගන්න විදියක් නෑ. එහෙනම් බැඳීමෙන් නිදහස් වෙන්න බෑ ඇලීමෙන් නිදහස් වෙනකම්. ඊදෙන ඇලුම් කිරීම අතර කරුවොත් තමයි බැඳීම නැති වෙන්නේ. තවත් ප්‍රශ්නෙන් තව ඉරිවීමක් වුණා. ආයෙයක් අහුණා බැඳෙන්න හේතුව ඇලීම. නෑ ඇලීමට හේතුව හොයනකම් දැන් නිදහස් හොයාගන්න බෑ. දැන් තණ්හාවට හේතුව මොකද්ද? දැන් බලනවා ඒක ඇයි තණ්හාවට ගන්න? දැන් රසාස්වාදයක් ලෝකේ විද්‍යාමානයි. රූපකාම, ශබ්දකාම, ගන්ධකාම, රසකාම, ස්පර්ශකාම ආදී වශයෙන්. මෙන්න මේ පංච කාමයන් නිසා තමයි මේ ලෝක සත්‍යයයකට ඇලෙන්නේ. කාමිය කොහොමද අපි දැනෙන්නේ? කාම ආස්වාද වශයෙන්. වේදනාව වශයෙන් දැනෙන්නේ. ආස්වාද සහගත වේදනාවක් දැනෙනකොට ඒකෙන් තමයි එතන ඇලෙන්නේ ඉන්නේ. ඒතරයි වැදෙන්නේ. ප්‍රශ්නේ නියම පිළිතුර හොයාගෙන තව නියම පිළිතුර අහන්නේ ආයතනයක් වුණකට අහුවෙනවා. මොකද මේ ආස්වාද දෙන වේදනාව ඇතිනම් මේක වේදනාවක් නැත්නම් තමයි සංහාන තියෙන උපාදාන භව જાතියක් වන්නේ. මේ වේදනාවට හොයන හේතුව හොයන්නේ ඉතින්. මේ වේදනාව මොකක් නිසාද හටගන්නේ? ඇහැ කන දිව නාසය ශරීරයේ කියන මේ ඉන්ද්‍රිය පහත. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන මේවා ඇසුරට එනකොට ඒ ප්‍රිය ස්වභාවයේ මధుර ස්වභාවයේ වේදනාව වශයෙන් දැනෙනවා. මේ වේදනාව නිකන් හටගත්තේ නැහැ මේ ස්පර්ශ නිසානේ හටගන්නේ. ඇහැ රූපේ ස්පර්ශ කරනවා, කන ශබ්ද ස්පර්ශ කරනවා, දිව රසයේ, නාසයේ ගන්ධයේ, ශරීරයේ පොට්ටබ්බේ මේ වගේ ස්පර්ශයන් කරනකොට තමයි මේ පස්නේ. මේ විඳිනේ නැත්නම් එන්නේ. ස්පර්ශය යම් තැනක නැද්ද? වේදනාව එතන කොට නැගින්නේ නැහැ. වේදනාව කොට නැගුණ නැත්නම් තණ්හා උපාදාන භව જાති එකක්වත් එන්නේ විදිහක් නෑ. ආයෙත් හිරවුණා දවසක. ස්පර්ශය කොහොමද? ඇස තිබුණාට හරියන්නේ නැහැ. රූප තිබුණාට හරියන්නේ නැහැ. චන්ද රාග සහගතව බැඳුනා වූ මානසිකත්වයක් තුළින් දෘෂ්ටියකින් යුක්තවනා වූ ඇහෙන් රූපය දිහා බැලුවොත් මෙන්න මේ ස්පර්ශය නිසා තමයි මේක වෙන්නේ. එන ඇහැ තිබුණාට හරියන්නේ නැහැ. ඇහැ ආයතනයක් වෙන්න ඕනේ ඒක. චන්ද රාගයෙන් බැඳුණු ලස්සන බලන්න ආයතනයක් කරගත්තා නම් ලෝකීය දේවල් ලස්සනයි කියලා නිගමනය කළා නම් දෙපැත්තට ආයතන දෙකක් හදාගත්තා. මනවලන හඬ ප්‍රියයි මනාපයි කියලා දැන් ඒකට කන ආයතනයක් කරගත්තා නම් ඒ සඳහා කන පාවිච්චි කළේ. ඒ සඳහා ශබ්ද පාවිච්චි කළ යුතු කියලා ගත්තා නම් දෘෂ්ටිය. මෙන්න මේ නිසා ඇහැයි රූපයයි කනයි ශබ්දයයි නාසයයි ගන්ධයයි දිවයි රසයයි කයයි පොට්ටබ්බයයි මනයි ධර්මයි කියන මේවා ආයතන බවට පත් වෙනවා. මෙන්න මේ කියන ආයතන හයක් ඇති වුණොත් මේ ස්පර්ශයෙන් බේරෙන්න බෑ. එන ස්පර්ශයේ මුලක් හම්බුණා මේ ආයතන හය. මෙන්න මේ ආයතන හය යම් තැනක ඇද්ද ස්පර්ශයෙන් බේරෙන්න බෑ. ඔය ආයතන හය යම් තැනක නැද්ද ස්පර්ශය එතන නැහැ. එන ඇහැ නෙමෙයි ආයතනයේ කිව්වේ චන්දරාගයෙන් මේක බැඳිලා ඉන්නවා වටිනා දෙයක්. ඒතරයි ආයතනයක් වෙන්නේ. එහෙනම් මේක අයින් කරන්න පුළුවන් දෙයක්. ඇහැ අයින් කරන්න බැරි වුණාට ඇහැ පිළිබඳව තියෙන චන්දරාගය අයින් කරගත්තා. රූප අයින් කරන්න බැරි වුණාට පේන රූප අයින් කරන්න බැරි වුණාට ඒකේ තියෙන චන්දරාගය අයින් කරගත්තොත් ආයතනයක් වෙන්නේ. ඇහැ ඇහැක් විතරයි රූපේ රූපයක් විතරයි. පෙනීම පෙනීමක් විතරයි. ඉක්ම යන්නේ නැහැ. හැබැයි සලආයතන නිරෝධ කරන්නේ කොහොමද? සලආයතන නැති කරගන්න නම් සලආයතන හැදෙන හැටි බලන්න ඕනේ. කොහොමද සලආයතන හැදෙන්නේ? ඒකට අවශ්‍ය කරන්නා වූ දෙයක් මේ මනසට එකතු වෙන්නේ නැත්නම්. හොඳයි කියන නිගමනේ ඉන්නේ කොහොමද? ඇහැ හොඳයි කියලා රූපය හොඳයි කියලා මම නිගමනයකට බහිනවා නම් කෙනෙක්. බැසෙන් මොකක් නිසාද? ඒකට අවශ්‍ය කරන්නා වූ හොඳයි කියන ධර්මතාවයකට නැමී හිටියේ. මනස නැමුණා ඒ පැත්තට. ඒ අවශ්‍ය කරන්නා රූපයන් දැහැගත්ත මනසේ. එහෙනම් නාම රූප බන්ධනේ බැඳීම නිසා නාම වශයෙන් රූප වශයෙන් ලෝකයට බැඳීම නිසා තමයි මේ ආයතන ඉක්මවන්න බැරි. ආයතන ගොඩ නැගින්නේ ඒ නාම රූප බැඳීම නිසා. තවත් හිරුණ තව තැනකට ගිහින්. නාම රූප යන හේතු හොයන්න බැහැ. ඒකක් බැරි ඉවර කරගන්න. නාම රූප නැති කරගත්තොත් හරි. නාම රූප නැති කරන්නේ කොහොමද? ඒකට හේතුව මොකක්ද? ඊටත් තිබුණ පළියට බැහැගන්නේ නැහැ. හිත රාගයටපත් වුණොත් රාග සහගත නාම රූප බහිනවා.
ඒතර තමයි ඒවට ආයතන වෙන්නේ. ඉතින් ද්වේෂයටපත් කරගත්තොත් ද්වේෂසහගත නාම රූප වහින. මෝහයටපත් වුණොත් මෝහසහගත නාම රූප වහින. මේක වළක්වන්න බෑ. එහෙනම් දැන් මොකක් නිසාද මේ වෙන්නේ? හිතක් වශයෙන් තියෙන්නේ නැතුව ආගන්තුක උපක්ලේශයකින් කහට ගන්නගෙන විඥාන බවටපත් කරනවා. කාගේ නැමැති අර්ධේ සමග ඇසුරු කරන්න ගිහිල්ලා කාද විඥානයක් හදාගන්න. සුද්ධව හිතක් වශයෙන් පවතින ඉඳ තිබුණේ නැහැ. ඒක විඥානයක් වුණා. අන්නේ විඥානයක් වෙච්ච නිසා තමයි නාම රූප බැහැගත්තේ. සුද්ධ හිතක් තිබුණා බහින්නේ. කහට ගන්නු රාග කහටින් කහට වෙච්ච හිතට තමයි රාග නාම රූප බහින්නේ. ද්වේෂයෙන් කහට ගන්නු හිතට තමයි ද්වේෂ නාම රූප බහින්නේ. මෝහයෙන් කහට ගැනීච්ච හිතකට තමයි මෝහ නාම රූප වහින්නේ. නාම රූප අයින් කරගන්න ඕන නම් මොකද කරන්න ඕනේ? නාම රූප හට ගැනීම වල හේතු වෙච්ච විඥානීය කියන එක දකින්න ඕනේ. ඒක නැත්නම් තමයි වැඩේ හරියන්නේ. ඔය වැඩේ හරියන්නේ තවත් හම්බුන්නේ නැහැ පිළිදු. ආයෙත් උනා තවත් එන්නේ. මොකද? විඥානීය හේතු හොයන්න සිද්ධ වෙනවා. විඥානය මොකක් නිසාද හටගන්නේ ඊළඟ හොයාගන්න විඥානය නැති කරගන්න. විඥානයේ තියෙන හේතුව කියනකම් විඥානය නැති කරන්න බෑ. විඥානයේ හේතුව නැති කරගත්තොත් විඥාන පහළ වෙන්න විදියකුයි. එහෙනම් දැන් කරන් තියෙන්නේ විඥාන හටගත්තේ මොකක් නිසාද කියලා බලන්න. එහෙනම් කොහොමද මේ ආගේ දේශ මොහ හටගත්තේ? ඒ බඳු විඥානයක් හටගන්නේ. ඒ බඳු ධර්මයන් රාග ධර්මයන්, ද්වේෂ ධර්මයන්, මෝහ ධර්මයන් කෙරෙහි හිතමින්, කියමින්, කරමින් කරන්නා වූ කටයුතු මාලාවක් නිසා. ඒක හොඳයි ප්‍රියයි මනාපයි කියලා අරගෙන ඒක බැරිලා හිතන කියන කරන නිසා හටගන්න සංකාරයක් ගොඩ නැගිලා. මෙන්න මේ කාය සංකාර, වචී සංකාර, මනෝ සංකාර කියලා ගොඩනගන සංකාර හේතු කරගෙන මේ විඥානය හටගන්නේ. ඒ විඥානයේ ගොඩ හොයාගත්ත සංකාරය. දැන් කිට්ටු කෙරුවට අවම විදින මාර්ගය හුන්නේ. ඉතින් කයින් වදනින් රාග දේශ මොහ පස්සේ යනින්ද තමයි මේ වැඩේට මුල කියලා දෙන්න ගන්නේ. ඇයි හිතෙන් කයින් වදනින් රාග දේශ මොහ වැඩ පිළිවෙල පස්සේ යන්නේ? ඒකට උත්තරය හොයාගන්න වෙනවා දැන්. අන්න විඥානයේ හේතු හොයාගෙන ගියහම සංකාර හම්බුණා. සංකාරයේ හේතුව බලාගෙන යනවා දැන්. ඇයි මේ ලෝක සත්‍යය හිතෙන් කයින් වදනින් මේ පස්සේ යන්නේ? සාරයි කියලා වටිනවා කියන්නේ මේ ලෝකේ වටිනවා කියලා අරගෙන. පංචකාම ආස්වාදිය හරි සාරයි කියලා ගත්තා. මෙන්න මේ දෘෂ්ටිය තියෙන තාක්කල් ලෝක සත්‍යයට ඒවා හොඳයි කියලා හිතන කියන කෙන වැඩ පිළිගින් අයින් වෙන්න බෑ. එහෙනම් කවදා හරි මෙන්න මේ කියන සාරයි කියන දෘෂ්ටිය අයින් කළාද අන්න එදාට නිදහස්. දැන් කොහොමද දෘෂ්ටිය අයින් කරන්නේ? ඒක හේතුවක් විදිහට. ඇයි මේ දෘෂ්ටිය හටගන්නේ? ඇයි මේ සාරයි කියලා අදහස් වෙන්නේ? ඔන්න අපුණ අන්තිම කොල් ඇත්ත ඇති ආකාරයෙන් පේන්නේ නැති ඉඳන්නේ සාරයි කියලා ගන්න. ඇත්ත ඇති ආකාරයෙන් ලෝකේ හැටි දැක්කම සාරයි කියන මුලා දෘෂ්ටිය ඉවරයි. ඔන්නේ මුලා දෘෂ්ටිය අවිද්‍යාව. ඔන්නෝක විදගත්තොත් යම් දවසක ප්‍රශ්නේ ඉවරයි. ඇත්ත ඇති ආකාරයෙන් දැකන අමුතුයි තව එහාට හොයන්න දෙයක් නෑ. නෑ ඇත්ත මොකද්ද අසාරයි. බොරුව මොකද්ද සාරයි. අන්නේ බොරුව සාරයි කියලා හිතාගෙන එක අවිද්‍යාව. බොරුව හැටියට දැකලා අසාරයි කියන එක ඇත්තයි කියලා දැක ගන්න විද්‍යාව. විද්‍යාව පහල කරගන්නේ කාගේවත් අහගත් එකක් හැපිල්ලකින් නෙමෙයි ලෝකේ ඇත්ත ඇති ආකාරයෙන් දැකලා. ලෝකේ ඇත්ත ඇති ආකාරයෙන් යම් දවසක දැක්කද එදාට සාරයි කියන දෘෂ්ටිය ඉවර නම් ප්‍රශ්නෙට මුල ගැඹුණා. එහෙනම් දැන් තියෙන වැඩේ මොකද්ද? ඇත්ත ඇති ආකාරයෙන් ආවර්ජනය කරන්න ඕනේ. මොකද්ද ඇත්ත? ඇහැ කන දිව නාසය ශරීරයේ මන කියන මේ ටික මම කියලා. ඕකට ගෝචරයෙන් රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම කියන යන මගේ කියලා. මමයි මගේ හාරයි කියලා ගොඩනගා ගන්න යන වැඩ පිළිලක් නිසා ලෝක සත්‍යයගේ පැවැත්ම යනවා. මෙන්න මේකයි මුල. එහෙනම් ඇසයි කනයි දිවයි නාසයයි ශරීරයයි මනයි අසාරයි කියලා දැක්කම. ඒකට ගෝචරයෙන් රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම අසාරයි කියලා දැක්කම. මෙච්චර කල් ආපු අවිද්‍යාව විදිනවා. එතන විදුනා මොකද වෙන්නේ? අවිද්‍යාව ටිකක් ගොඩනගු හිතවිලි ක්‍රියාවදන් මාලාව නතර වෙනවා. සංඛාර නිරෝධන විඥාන නිරෝධයි. විඥාන නිරෝධන නාම රූප නිරෝධයි. එහෙනම් සලආයතන නිරෝධයි. එහෙනම් ස්පර්ශ නිරෝධයි. එහෙනම් වේදනා නිරෝධයි. එහෙනම් තණ්හා නිරෝධයි. එහෙනම් උපාදාන නිරෝධයි. එහෙනම් භව නිරෝධයි. එහෙනම් ජාති නිරෝධයි. ජරා මරණ නිරෝධයි. අන්න විමුක්තිය. අන්න යුක්ති මාර්ගය. අහු. මෙන්න ගත්තට පස්සේ මොකද කරන්නේ මන්ද දරුවා? ඇස අනිත්‍යයි දුක්ඛයි අනාත්තයි රූප අනිත්‍යයි දුක්ඛයි අනාත්තයි කන අනිත්‍යයි දුක්ඛයි අනාත්තයි ශබ්ද අනිත්‍යයි දුක්ඛයි අනාත්තයි දිව අනිත්‍යයි දුක්ඛයි අනාත්තයි රස අනිත්‍යයි දුක්ඛයි අනාත්තයි ඒ වගේම නාසය අනිත්‍යයි දුක්ඛයි අනාත්තයි ගන්ධ අනිත්‍යයි දුක්ඛයි අනාත්තයි කය අනිත්‍යයි දුක්ඛයි අනාත්තයි පොට්ටබ්බ අනිත්‍යයි දුක්ඛයි අනාත්තයි මන අනිත්‍යයි දුක්ඛයි අනාත්තයි
ධර්මය අනිත්‍යයි දුක්ඛයි අනාත්තයි. මේ පටි ධාතු ඉදයි. මෙන්න මේ ටික දැක්කට පස්සේ දකින්නවා. එහෙනම් ඇහැයි රූපයයි කනයි ශබ්දයයි දිව රසයයි නාසයයි ගන්ධයයි කයයි පොට්ටබ්බයයි මනයි ධර්මයයි අනිත්‍යයි දුක්ඛයි අනාත්තයි කියන එක ඇත්තයි. ඒක බොරු කරන සමතික් ලෝකෙම නෑ. යථාර්ථය ඒකයි. මෙන්න මේ ඇත්ත ඇති ආකාරයෙන් දැක්කම අනිත්‍ය යමක් ඇත්නම් කැමැතිසේ පවතින නැති යමක් වේ නම් ඒ හේතුවෙන් ඒව ඇතුළු කරන් කියන දුක හට ගන්නවා. එහෙනම් කැමැතිසේ පවත්වන්න කොච්චර හැදුවා කැමැතිසේ පවත්වන්න බැරි දේවල් කැමැතිසේ පවත්වන්න හදන එක මුලාව. එහෙනම් ලෝක ධර්මතාවය මොකද්ද? කැමැතිසේ පවත්වන්න බැරි එක. මොනවද කැමැතිසේ පවත්වන්න බැරි? ඇහැ කැමැතිසේ පවත්වන්න බෑ, රූප කැමැතිසේ පවත්වන්න බෑ, කන කැමැතිසේ පවත්වන්න බෑ, ශබ්ද කැමැතිසේ පවත්වන්න බෑ, නාසය කැමැතිසේ පවත්වන්න බෑ, ගන්ධ කැමැතිසේ පවත්වන්න බෑ, දිව කැමැතිසේ පවත්වන්න බෑ, රස කැමැතිසේ පවත්වන්න බෑ, කය කැමැතිසේ පවත්වන්න බෑ, පොට්ටබ්බ කැමැතිසේ පවත්වන්න බෑ, මන කැමැතිසේ පවත්වන්න බෑ, ධර්ම කැමැතිසේ පවත්වන්න බෑ, මුළු ලෝකෙම කැමැතිසේ පවත්වන්න බෑ අනිත්‍යයි. ඉච්ඡතේ නෑ. මෙන්න දැක යම් විච්ඡන් ලැබති සම්පි දුක්ඛ. මෙන්න මේ ආකාරයෙන් ඉච්ඡත්වයේ කැමැත්ත එන්නේ නැද්ද? ලැබෙන්නේ නැද්ද? ඒකමයි දුක. දුකේ මුලවල. මේ කැමැතියේ නොපවතින ලෝකේ මං කොච්චර දැගලුවා. කැමැතියේ පවතින. පවතින්නේ යම් විච්ඡන් ලැබති. කැමැතිය ලැබෙන්නේ මොකද? දුක එනවා එනවට කැමැතිය නැහැ නමුත් එනවා ওই පිළිම. ආස්වාදය යනවා යනවට කැමති නැහැ. ওই පිළිමේවත් යනවා. ප්‍රියය මනාපයි කියනවා යනවා. අප්‍රියය මනාපයි කියනවා එනවා ওই පිළිම. එහෙනම් එන්නේ මොනවද? ඇස කන දිව නාසය ශරීරය මන මුල් කරගෙන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම ඇසුරු කරගෙන කැමැති නැති ඒවා එනවා දුක දෙනවා. එනවට කැමති නැහැ නමුත් එනවා. කැමැති ඒවා යනවා දුක දෙනවා යනවට කැමති නැහැ නමුත් යනවා. ලෝක කියන්නේ විතරයි. එන කොසාරත්ය දුක කියන දෙන එක. කැමති නැති එක. එහෙනම් මේකට අයිතිකාරයා මම නෙමෙයි කැමැතිේ පවත්වන්න බැයි නම් මගේ අයිතිවාසිකම නැහැ බොරුවට මම මේ කැමැතිේ පවත්වන්න හදන්නේ. මම බලාපොරොත්තු වෙන්නේ කැමැතිේ මට පවත්වන්න බැයි. ඒකට මම කොච්චර හිමිකම් අයිතිවාසිකම් කිව්වත් අනුන්ගේ බැලෙන් කියලා ඉඳගෙන මම මගේ ඒවා කිව්වා අනුන්ගේ ඒවා. මට කැමැතිේ පවත්වන්න බැරි දෙයක්. මට ඕන හැටියට පවත්වන්න බැරි දෙයක්. ඒක මගේ කියලා කිව්වනම් මුලාවක් මිසක් ඇත්තක් නෙමෙයි. මගේ කරන්න බැරි දෙයක් කොහොමද මගේ කරන්නේ? මම කරන්න බැරි දෙයක් කොහොමද මම කරන්නේ? මමනේ මගේ යන දෘෂ්ටියක් තිබුණා ඔය ඇත්ත දකින්නට පිළිදලා යනවා. ඔතන දිලා කියන මොකද දෙන්නේ? අසාර ලෝකේ මෙච්චරයි කියලා දකින්න. මොනවද කියන්නේ? ලෝකේ දැකලා ඉවරයි. ලෝකේ අසාරයි. අසාර නාත. අදාරීමක් නොවැල්ම විදීමක් ඇද්ද? නාත මාර්ගයේ ඒකයි. ඒක තමයි නිවන් මාර්ගය. එහෙනම් යථාර්ථය දැකලා අදාරීම නොවැළී මිදී ගියාද? ඉගෙන ගන්නවත් කරන්නවත් එකක්වත් වෙන්නේ නැහැ. ඇස කන දිව නාසය ශරීරය මන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම ඒවා නිසා ඇතිවෙන චක්කු විඥාන, සෝත විඥාන, ගාන විඥාන, ජීවහා විඥාන, කාය විඥාන, මනෝ විඥාන. ඒ නිසා හට ගන්න චක්කු සම්පස්ස, සෝත සම්පස්ස, ගාන සම්පස්ස, ජීවහා සම්පස්ස, කාය සම්පස්ස, මනෝ සම්පස්ස. ඒ නිසා හට ගන්නා ඔය චක්කු සම්පස්සජා වේදනා, සෝත සම්පස්සජා වේදනා, ගාන සම්පස්සජා වේදනා, ජීවහා සම්පස්සජා වේදනා, කාය සම්පස්සජා වේදනා, මනෝ සම්පස්සජා වේදනා කියන මේ ටික ලැබුණා මුළු හතා කිව්ව ඔක්කොම හිතයි ගතයි ඔක්කොම ආවිලා ලෝකෙ තමයි. ඔන්න ඔය ටික වුණා අනිත්‍ය නම් දුක්ඛ නම් අනාත්ම නම් ලෝකේ තියෙන ඔය ටික නම් ලෝකේ අසාරයි. ඔය ටික දැකලා මමත් අසාරයි මගේත් අසාරයි ලෝකෙම අසාරයි. අසාරත්වයේ යම් දවසක දැකලා ධර්මය පහළ වුණා. එයාගේ හිතේ හිටියා අසාරත්වයේ අත්හැරීම නොයල්ම විදීම හැරෙන්න තව එකක් කරසුවක් නැහැ කියලා. සත්‍යය දැකලා සත්‍යයේ හිත වීදියා නම් එයාට කියන දහම් නැස පහළ වුණා දහම් දැකලා ඉවරයි. දැන් ඉතින් මොකද? තව දෙපාරක් දැකින් ටිකක් නැහැ. එයා සෝතාපන්න. ලෝතර බුදුරන් වහන්සේට මේ මහා ඥානෙ සර්වඥතා ඥානෙ සම්බන්ධ වෙලා වැඩි පාරමිතා ඥානෙ ඉන්න අපි උන්වහන්සේ දේශනා කරපු එක අහගත්ත ඥානෙ උන්වහන්සේට දෙවි පහළ වෙලා ඉවරයි. ඒක උන්වහන්සේ ක්‍රමක්‍රමයෙන් වැඩි එකක් මිස එකපාර අහම්මින් පහළ වෙන්නේ දහම අහපු ගමන් අපිට පහළ වෙන්න ඕන වගේ නෙමෙයි. ක්‍රමක්‍රමයෙන් පරිශීලනය කරලා බලලා නම් බහැපු නෝන උන්වහන්සේට තියෙනවා. දැන් උන්වහන්සේට සෝතාපන්න ඵලයේ කියලා අපි ලබන ඵලයේ නෑ. උන්වහන්සේ ඵල තුනයි ලබා ගන්න තියෙන්නේ දහම් දැකලා පස්සේ. ඊට පස්සේ මොකද කරන්නේ උන්වහන්සේ? ඔය කියන දහම දැක්කාට පස්සේ උන්වහන්සේගේ චිත්ත පාරිශුද්ධිය ඉහළටම සුදුසුයි. උන්වහන්සේ යමක් කියනවා වගේ උන්වහන්සේ ඒ තත්ත්වයේ Tamante වෙච්ච හැටි දකින්න. දැන් ලෝකෙ හැටි මේකයි අසාරයි දකින්නකොට මොකද වෙන්නේ? හිත යම් කිසි කෙලෙස් වල බැඳලා තිබුණා නම් එන්නේ පාරිශුද්ධියටපත් වෙනවා. ප්‍රබාසර වූ කල්ලි, අංගන රහිත වූ කල්ලි, උපක්ලේශ නැති වූ කල්ලි, පෙරවිසු කලවිලිද දකින්න ඥානෙ මෙහෙයි. දැන් මේ දැකපු දහමට අනුව තමා බලනවාද? මම කියන එක ආපු රටාව තුල පෙර කොහොමද වුනේ? දහම් දැකලා ඉවරයි. ඊ අසාර වාර්ගය තුල මං සාරයි කියලා හිතාගෙන ආපු ගමන කොහොමද? මට මතකයි මේ ආපු ගමනට ඉස්සරහා අහවල් දෙන්නේ. එතෙන් ඉස්සෙල්ලා මම කොහෙන්ද ආවේ? මගේ මේ අහවල් නමින් අහවල් ගෝත්‍රයෙන් අහවල් දෙන්න හිටියා. ඊට ඉස්සෙල්ලා මෙන්න මෙහෙම දෙන කිව්වා. මෙන්න මේ කටයුතු කළා. මෙන්න මෙහෙමයි උපාදානයේ සම්බන්ධය හිටන් ආවේ භවෙයි.
මෙන්න මෙහෙමයි ඒ જાතිය හදගන්නේ. ඒ જાතියේ මෙන්න මේවා අවිද්‍යාවෙන් මං කළේ. ඒකට නිසා මට ඒකේ සකස් වෙන සංකාර මෙහෙමයි. පහළ වුණ විඥානය මගේ පැත්තට හැරගෙවි මෙහෙමයි. දැහැගත්ත නැහැම නාම රූප මෙහෙමයි. අංගපතේ සලආයතන උනේ මෙහෙමයි. ඒ ස්පර්ශයන් විදුකලේ මෙහෙමයි. ඒවට ඇලුනේ මෙහෙමයි බැඳුනේ මෙහෙමයි. ඒයි මේ භව හටගත්තේ. ඒ භවයේ ප්‍රතිඵලය අපේ જાතිය අපේ මං අහවද. ඒක අනුකූල જાතිය අර පහළ වුණා. ඒක තමයි ඊළඟ භවය. මුලින් ඉඳලා අගටයි අගේ ඉඳලා මුලයි බලන්න පටන් ගත්ත පරිච්ඡේදෝපාදයට අනුකූල ඔන්න ඔය චක්‍රය. పూర్වේ නිවාස දැක්කා. පෙර වාසය කරපු දැන් කරගෙන ආපු වැඩ පිළිවෙල. දැක්කේ කොහොමද? සමාජයක උදාහමත සාක්ෂි දෙමින් හොය දැක්කා. අනිත්‍යයි කියව එකත් නේ කැමති නම ඔය හැමදේම මම රක ගන්න බැලුවා. මගේ හැක ගන්න බැලුවා. ගොඩ ගැහුවා. කැමති නැති මොකවත් දැල්ලා මැරලා ගියා. හැම තැනකම කරලා තින්නේ ඔකයි සිද්ධ වෙලා තියෙන්නේ කැමති නෑ. දැන් කැමති ඇති පැවැත්මක මං ඇවිල්ලා නෑ අනන්තව බැලුවත් කොච්චර ඇවිදින ඔය පැවැත්ම. එහෙනම් සාර පැවැත්මක් නෑ කියන එක අධ්‍යයනය කරලා. අනිකයි කොහොමද? අනිකයි කොහොමද තියෙන්නේ? යුතුයපපාත ඥාණයෙන් බැලුවා අනිකයි තියෙන්නේ. අනිකේ ඔක්කොම තියෙන්නේ. යොමු කරලා බලලා කියලා දැන් නුවල තීක්ෂණයි ඇහිපිය ගහන මොහොතින් ලක්ෂ කෝටි වාර ආපු හැටි ගිය හැටි කරපේ ඔක්කොම දැක්කේ. අති තීක්ෂණයි. බැලුවහම මටත් එකයි ලෝකෙටත් එකයි. සියල්ලෝ මනාතේ වෙලා ඉන්නේ. ඔන්න ඔය ඇත්ත වෙන්නේ නැති නිසා. මේ ටික වහල එනකොට කියන්නේ පළවෙනි හැරේ සමාගී තත්ත්වය දකින්නකොට කිකිලීගේ වැටියා විතරේ බිඳගෙන ඉන්නේ එළියට එනවා වගේ පළවෙනි වතාවක් අවිද්‍යාව පිටහැරි. මෙන්න පළවෙනි ඵලයේ ලැබුවා පළවෙනි වතාවෙන්. පූර්ව නිවාසාන විඥානය. ලෝකයා පිළිබඳ බලපුවම තවත් නුවණ මොහොකයා ගියා. දෙවෙනි වතාවට විතරේ බිඳගෙන පැටිය එළියට එනවා වගේ අවිද්‍යාව කටුවක් බිඳගෙන ප්‍රඥා පහළ අපි දෙවිදිලා හිටියා. ඔතෙන් සුද්ධ වෙලා ඉවරයි. ඔය දී අනුලෝම ප්‍රතිලෝම වශයෙන් බලාගෙන යනකොට මොකද උනේ? ලෝකයේ පිළිබඳ යථාර්ථය ධර්මයේ දී කරනකොට හේතුම කිවිස් විදගෙන ගිහිල්ලා තුන්වෙනි වතාවට අරිහත් ඵලයත් සමග සර්වඥ ඥානයත් සමග ලෝතර බුද්ධත්වයේ පහළ වුණා සම්පූර්ණ කරා. මෙන්න සිද්ධ වුණ ආකාරය. ඉතින් මෙතෙන් දෙන්න ලෝතර බුද්ධ වාක්‍ය කාගෙන්වත් අහගත් එකක් නෙමෙයි. ඒ උන්වහන්සේ ගිය මඟ උන්වහන්සේ ගිය මඟ අපි දන්නේ අපිටත් උන්වහන්සේ දේශනාවේ පෙන්නලා තියෙන නිසා අපි ගියා. උන්වහන්සේ වෙන මම බුදුනේ මෙහෙම. මං ආගමන මෙහෙම. ඒවා ඔක්කොම ත්‍රිපිටකයේ හැඟවුණු දහම් බවටපත් වෙලා හැඟවිලා තියෙනවා පස්සෙක. අපිට ඕන ඕන ඒවා හදා කරගෙන මොතේ ඉගෙන ගත්ත කැලලා කඩපාඩම් කරගෙන අපි යනවා බුදු වෙන්න. හරි ප්‍රයෝජන. අය මොනවාද කරන්නේ? යෝ පටිච්ච සමුප්පාදං පස්සති සෝ ධම්මං පස්සති. යෝ ධම්මං පස්සති සෝ මං පස්සති. යමි පටිච්ච සමුප්පාදේ දකින්න ඔහු ධර්මයේ දකි. යමි ධර්මයේ දකින්න ඔහු බුදුන් දකි. මේ බුදුන් දකින්නේ. ඔයිට අමතරව කොච්චර මල් පහ පූජා කර හිටියත් අපිට බුදුන් දකින්න බෑ. ඔය හැම එකක් තුලින්ම ඔය දකින්න ඕනේ ධර්මය. ධර්මයේ දකන පරිත්‍යාගපාදේ දකින්නවා. පරිත්‍යාගපාද දකන ධර්මයේ දකින්න. ධර්මයේ දකන පරිත්‍යාගපාද දකන බුදුන් දකින්න. මේ බුදුන් දකින්නවා. ඔය ක්‍රමයට දකින්න ඕනේ. නුවණ මුග්‍රා යන්න ඕනේ. ප්‍රඥාවෙන් බුදුන් දකින්නවා මිසක් ඉගෙනගෙන බුදුන් දකින්න බෑ. මේක තේරුම් ගන්න ඕනේ.